වස්සාන ධර්ම දේශනා කෙනෙකුට දුක් කරදර විපත් එනකොට තමයි කර්මය මතක් වෙන්නේ බොහෝ දෙනෙකුට. මතක තියාගන්න කර්මය කියලා කියන්නේ චේතනාව. බුදුරජාණන් වහන්සේ අපිට තනි වචනකින් පෙන්නවා. මහණෙනි චේතනාව කර්මයේ හැටියට දේශනා කරනවා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායෙන් වාචාය මනස. ඔන්න ඔය කාරණේ ඉස්සෙල්ලා තේරුම් ගන්න. අපිට කර්ම රැස් වෙන්නේ අපේ තුන්දොර අපි කියනවා සිත කය වචනේ තුන්දොර මුල් කරගෙන කර්ම සකස් වෙනවා. මතක තියාගන්න හිතෙනුත් කර්ම හැදෙනවා. මේ වචනෙන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි ඔබ හිතන සිතුවිලි වලිනුත් කර්ම සකස් වෙනවා. බොහෝ වෙලාවට ද්වේෂය ඔබ හිතන්න ඔබ පුපුර හිතෙන් අනුන්ට හිතෙන් පලි ගහනවා. විනාශ වේවා කියලා හිතනවා. මුන් නැති වෙන්න ඕන කියලා හිතනවා. එහෙම සිතුවිලි කොච්චර හිතෙන් මවාගෙන අනුන්ට වෛර කර ඉන්නවද මිනිස්සු. මතක තියාගන්නේ හැම වෙලාවෙම ඔබේ චේතනාව තුළ විපාක පිණිස කර්ම සකස් වෙන අකුසල කර්ම. ඊළඟට හිතෙන් නියත මිත්‍යා දෘෂ්ටිය මෙලවක් නෑ පරලොවක් නෑ පින් පව් කියලා දෙයක් නෑ ඔය දන් දීලා වැඩක් නෑ ඔය වගේ නියත මිත්‍යා දෘෂ්ටික අදහස් තුල පිහිටවාගෙන ඒව ගැන සිහි කරද්දී මනස තුල අකුසල කර්ම සකස් වෙනවා. අපි කතා කරන හැම වචනයක් එක්කම විතක්ක ਵਿਚාර හිත ඇතුලේ චේතනාවක් සකස් වෙනවා. මතක තියාගන්න වචනෙන් ආනන්තරී අකුසලයක් තියෙනවා. සංඝ ભેද අකුසලයේ වචනෙන් කෙරෙන්නේ. කල්පයක් මහා නිරේ දුක් විඳින භයානකම අකුසලයක්. එහෙමනම් වචනේ මුල් කරගෙන ආනන්තරී අකුසලයක් පවා සිදු කරගන්න පුළුවන්කම තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි දිල්ලිනි මේකලා විජේවර්ධන මහත්මිය හා ශාමිල් දුෂාන්ත ධර්මදාස මහත්මයා යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනවාරි 31 දිනට සිය දෙවන උපන්දිනය සමරන එමට් ආර්යන් චූටි පුතාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී බව හා සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. බණ අහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි දිලිනි මේකලා විජේවර්ධන මහත්මිය ඇතුළු ශාමිල් දුෂාන්ත ධර්මදාස මහත්මයා ඇතුළු උතුම් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාව ජනවාරි 30 වෙනි දිනට දෙවන උපන්දිනයේ සමරන එමට් ආර්යන් පුංචි පුතුට දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාව විශේෂයෙන් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරූ කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි දිලිනි මේකලා විජේවර්ධන මහත්මිය සහ ශාමිල් දුෂාන්ත ධර්මදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. පින්වතුනි බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දොරටු කීපයක් පෙන්නලා තියෙනවා. බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ වගේමයි ධර්ම දේශනා කිරීම
ධර්මයේ නුවණින් විමසමින් ධර්ම දේශනා කිරීමත් දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට ධර්ම සම්මර්ෂණය ධර්මයේ නුවණින් විමසීම අපි කියනවා යෝනිසෝ මනසිකාරයේ යෙදීම නිවන් දොරටුවක්. ඊළඟට ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. අර්ථ විමසමින් සිදු කරන ධර්ම සජ්ජහායනාව නිවන් දොරටුවක් වෙනවා. ඒ වගේමයි භාවනාවත් නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා ඔබ බණ ඇසීම කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබ පන්සලට ගිහින් බණක් ඇහුවත් ධර්ම දේශනාවක් සිදු කරන ස්ථානයකට ගිහිල්ලා බණක් ඇහුවත් ගුවන් විදුලියෙන් ධර්මයේ ශ්‍රවණය කළත් ඔබ බණ අහන හැම වෙලාවෙම ඔබේ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඔබ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. ඔබට වාඩි වෙලා බණ අහන්න පුළුවන් නම් ඔබ වාඩි වෙලා පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහයක් ගන්න. සමහර වෙලාවට වාහනික යන ගමන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. සමහර ලාවට කොහේ හරි පාරක යම් තැනක ඉන්න අතරතුර ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඔබ නිවසේ ඉඳගෙන බණ අහනවා නම් ගෙදර ඔබට පුළුවන් නම් වාඩි වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මේ ධර්ම දේශනාවෙන් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න තියෙන අවස්ථාව වැඩි. පින්වතුනි බණ අහද්දී ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල මැදාග ගැලපෙන විදිහට බණ අහන්නට ඕනේ. එහෙම නැතුව අපි ඇවිද බණ අහනකොට අපිට තනින් තන ඒ ධර්ම දේශනාවෙන් කෑල්ලක් දෙකක් සමහර ලාවට ආයේ හරියින් යනකොට කොටසක් එහෙම බණ ඇහෙනවා. එතකොට අපිට ගලප ගන්න බෑ දේශනාවක්. ඒ නිසා අපි බණක් අහද්දී මුල මැදාග ගැලපෙන විදිහට බණ අහන්න දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් අද ඔබට ඊටාම වැදගත් මේ ධර්මයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු මේ කර්ම විශ්ය ගැන. මේ කර්මයේ සකස් වෙන්නේ කොහොමද? කර්ම විපාක හැදෙන්නේ කොහොමද? මේ කර්ම විපාක කෙනෙක් පසුපස එන්නේ කොයි ආකාරයෙන්ද? මේ කර්ම විපාක විශ්ය අපි තේරුම් ගන්න පුළුවන්ද? අපි තේරුම් ගන්නේ කොහොමද? ඇත්තටම කර්මය කියන්නේ මොකක්ද? අද අපි මේ ධර්මානුශාසනාව තුළ කර්මය ගැන ඔබට තියෙන ප්‍රශ්න ගැටලු බොහොමයක් විසඳිලා යන ආකාරයට මේ ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරලා දෙනවා. අපි මුලින්ම බලමු මොකක්ද මේ කර්මය? බොහෝ වෙලාවට අපි කියනවා මේක මගේ කර්මය කියනවා. අපිට බොහෝ වෙලාවට ඔබ අහලා ඇති මිනිස්සුන්ට දුක්, කරදර, ප්‍රශ්න, විපත් ඒවා එනකොට හැබැයි කෙනෙකුට කර්මය මතක් වෙන්නේ ඔබ හොඳට බලන්න ප්‍රශ්නයක් කරදරයක් ආව ගමන් මේක මගේ කර්මය මම මේ කර්මයක් ගෙවනවා. එහෙම මිනිස්සු කියනවා. හැබැයි ඔබ දැකලා ඇති මිනිස්සු දියුණු වෙනකොට, හරි යනකොට, සැප සම්පත් ලැබෙනකොට අපි හිතමු ස්විප් එකක් වැටුණා කියලා. කවදාවත් ඕක අතේ තියාගෙන මේක මගේ කර්මය කියනවද? එතකොට මතක් වෙන්නේ මේ කර්ම විපාක. කෙනෙකුට දුක්, කරදර, විපත් එනකොට තමයි කර්මය මතක් වෙන්නේ බොහෝ දෙනෙකුට. මතක තියාගන්න කර්මය කියලා කියන්නේ චේතනාවට. බුදුරජාණන් වහන්සේ අපිට තනි වචනකින් පෙන්නවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. අන්න බුද්ධ වචනේ. මහණෙනි චේතනාව කර්මයේ හැටියට දේශනා කරනවා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා කායේන වාචාය මනසා. ඔන්න ඔය කාරණේ ඉස්සලා තේරුම් ගන්න. අපිට කර්ම රැස් වෙන්නේ අපේ තුන්දොර අපි කියනවා සිත, කය, වචනේ. තුන්දොර මුල් කරගෙන කර්ම සකස් වෙනවා. මතක තියාගන්න හිතෙනුත් කර්ම හැදෙනවා. මේ වචනයෙන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි ඔබ හිතන සිතුවිලි වලිනුත් කර්ම සකස් වෙනවා. බොහෝ වෙලාවට ද්වේෂය ඔබ හිතන්න ඔබ පුපුර හිතෙන් අනුන්ට හිතෙන් පලි ගහනවා. විනාශ වේවා කියලා හිතනවා. මුන් නැති වෙන්න ඕන කියලා හිතනවා. එහෙම සිතුවිලි කොච්චර හිතෙන් මවාගෙන අනුන්ට වෛර කර ඉන්නවද මිනිස්සු? මතක තියාගන්නේ හැම වෙලාවෙම ඔබේ චේතනාව තුළ විපාක පිණිස කර්ම සකස් වෙන අකුසල කර්ම. ඊළඟට හිතෙන් නියත මිත්‍යා දෘෂ්ටිය. මෙලවක් නෑ, පරලොවක් නෑ, පින්පව් කියලා දෙයක් නෑ, ඔය දන් දීලා වැඩක් නෑ. ඔය වගේ නියත මිත්‍යා දෘෂ්ටික අදහස් තුළ පිහිටවාගෙන ඒව ගැන සිහි කරද්දීත් මනස තුළ අකුසල කර්ම සකස් වෙනවා. ඊළඟට අවිජ්ජා කියන අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා. අනුන්ගේ දේවල් වලට ආසා කරනවා. මනසෙන් රැස් කරගන්න අකුසල්. ඊළඟට වචනේ මුල් කරගෙන අපි දස අකුසල් ගැන ගත්තොත් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා
අපිට සිත කය වචනය මුල් කරගෙන මේ සත්වයන් රැස් කරගන්න කර්ම. එතකොට ඒ අතර චේතනාවක් පහළ වෙලා තමයි ඔබේ වචනේ ක්‍රියාත්මක වෙන්නේ. නැතුව ඉබේ කියවෙනව නෙමෙයි. බොහෝ වෙලාවට කෙනෙක් නෑ මට අනේ මං හිතුවේ නෑ මට නිකම්ම කියවුණා. මම දන්නේ එහෙම දෙයක් කොහොම කියවුණාද කියලා මතක තියාගන්න. අපි කතා කරන හැම වචනයක් එක්කම විතක්ක ਵਿਚාර හිත ඇතුලේ චේතනාවක් සකස් වෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර. චේතනාවක් එක්ක තමයි අපි කතා කරන්නේ. චේතනාවක් එක්ක තමයි අපි යමක් ප්‍රකාශ කරන්නේ. හොඳ සිහියෙන් මේ චේතනාව ගැන හොඳට දැක්කොත් හොඳ සිහියෙන් සිහිය දියුණු කරපු කෙනෙකුට චේතනාවක් එක්ක ඔබේ වචනය ක්‍රියාත්මක වෙන ආකාරය ඔබට හොඳට දකින්න පුළුවන්. ඒ නිසා චේතනා පහළ කරලා වචනයෙන් රැස් කරගන්න අකුසල් 4ක් ප්‍රබල වශයෙන් බුදුහාඳුරෝ පෙන්නනවා. මිනිස්සු බොරු කියනවා චේතනාව පහළ කරලා. කේලාම් කියනවා. පරුස වචන, ඊළඟට හිස් වචන. මෙන්න මේ තුල චේතනාව තුල වචනෙන් රැස් කරගන්න අකුසල්. මතක තියාගන්න වචනෙන් ආනන්තරී අකුසලයක් තියෙනවා. සංඝ බේද අකුසලයේ වචනෙන් කෙරෙන්නේ. කල්පයක් මහා නිරේ දුක් විඳින භයානකම අකුසලයක්. එහෙමනම් වචනේ මුල් කරගෙන ආනන්තරී අකුසලයක් පවා සිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කය මුල් කරගෙන කායික ක්‍රියාව තුළ චේතනාවක් ඇතුව තමයි ඔබේ කය ක්‍රියාත්මක වෙන්නේ. මිනිස්සු කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා. හොරකම් කරනවා. කය මුල් කරගෙන චේතනාවක් එක්ක තමයි ඔක්කොම වෙන්නේ. වැරදි කාම සේවනයේ දෙනවා. ඊළඟට කොච්චරනම් කය මුල් කරගෙන දුසිරිතේ දෙනවද මිනිස්සු. මෙන්න මේ තමන්ගේ සිත කය වචනය කියන තුන්දොරින්ම ඔබ සිදු කරගන්න මේ හැම ක්‍රියාවක්ම චේතනාවක් එක්ක බැඳෙනවා. මේකේ අකුසල් පැත්ත විතරක් නෙමෙයි. ඔබ පින් කරනකොට පුණ්‍ය කර්ම රැස් වෙනවා. අකුසල් කරනකොට අකුසල කර්ම සකස් වෙනවා. පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤූපගං හෝති විඥානං. ඔබ නිතර නිතර පින් කරනකොට ඔබේ විඥානය ඔබේ සිතුවිලි පිනටම නැඹුරු වෙලා සකස් වෙනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤූපගං හෝති විඥානං. කෙනෙක් අකුසල් කරනවා පව්කම් කරනවා නිතර නිතර අකුසල් කරනවා. එයාගේ සිතුවිලි විඥානය හැම වෙලාවෙම අකුසල පැත්තටම නැඹුරු වෙලා සකස් වෙනවා. භාවනාවට හිතක් නැඹුරු කරගත්ත කෙනෙක් ඉන්නවා. එයාගේ හිත හැම වෙලාවෙම ආනිඤ්ජංචේ සංඛාරං අபிසංකරොන්තිති ආනිඤ්ඤෝපගං හෝති විඥානක් කියනවා. එයාගේ හිත සමාධියට හිත දියුණු කරන්න භාවනාවට සමාධිය පැත්තටම නැඹුරු වෙච්ච විඥානයක් එයා තුළ සකස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න චේතනාව කර්මය. චේතනා පහළ කරලා තමයි අපි හිතෙන් හිතන්නේ. අකුසල් විතරක් නෙමෙයි. ඔබ බුදු ගුණ හිතනවා, මෛත්‍රිය වඩනවා, පින අතර අග්‍රම පිනක්. චේතනාව තුළ රැස් වෙන මෛත්‍රිය. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබට මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම් දැන් බලන්න හිතෙන් ද්වේෂ කරනකොට අකුසලයක් රැස් වෙනවා වගේම හිතෙන් මෛත්‍රිය පතුරවනකොටත් විශාල පිනක් චේතනාව තුළ රැස් වෙනවා. වචනෙන් බොරු කියනකොට, කේලම් කියනකොට, පරුස වචන, හිස් වචන කියනකොට අකුසල් රැස් වෙනවා වගේම ඒ වචනේ මුල් කරගෙන සුභාසිත වචන කතා කරන. බණ කියන එක මේ ධර්ම කතාව කල්ප ගානක් විපාක දෙන කුසලයක්. සතර පද ගාථාවකින් හරි කෙනෙකුට බුදුබණ පදයක් කියන්න පුළුවන් නම් එහි ආනිසංස මෙතකයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක උපමාවකට පෙන්නනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර දන් දෙනවා. මතක තියාගන්න මේ සිවුරු පිරිකර අටපිරිකර දුගී මගී යාචකයන්ට දන් දෙන්නේ නැහැ. ඒවා දන් දෙන්නේ භික්ෂුන් වහන්සේලාට. එතකොට සිල්වත් ගුණවත් මහා සංඝයා උදෙසා විශාල අටපිරිකර පූජාවක් කරනවා. ඒක මහා පිනක්. ඊළඟට දුගී මගේ යාචකයන්ට අහස උසට දානේ කන්දක් ගොඩ ගහලා දන් දෙනවා. ඒකත් පිනක්. හැබැයි ඒ සියල්ලට වඩා කෙනෙක් සතර පද ගාථාවකින් ධර්මයක් දේශනා කරනවා නම් ඒ සියල්ලට වඩා පිනක් රැස් වෙනවා. ඒකට හේතුව පිංගතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කෙනෙක් එක බත් පිදක් හරි දන් දෙන්න හිතන්නේ. අටපිරිකරක් එකක් හරි පූජා කරන්න හිතන්නේ. බණක් ඇහුවොත් පිම්පව් කුසල් අකුසල් හොඳ නරක කර්ම කර්මඵල කෙනෙකුට මේ බණ අහලා ඒ විශ්වාසය ඇති වුණොත් තමයි එයා පිනක් කරන්න හිත සකස් කරගන්නේ.
ඒ නිසා කෙනෙකුට බණපදයක් අහන්න සැලැස්වීම පිනාතර අග්‍රම පිනා. සබ්බදානන් ධම්මදානං ජිනාති. ඔබටත් පුළුවන්. ඒකට ඔබ ධර්මදේශකයෙක් වෙන්න ඕනේ. ඔබට පුළුවන් වචනෙන් තව කෙනෙක්ව ධර්මයට යොමු කරවන්න. අපි බණක් අහම මෙන්න මේ වෙලාවට ධර්ම දේශනාවක් විකාශය වෙනවා. ඔබට මේ යන බණ ගුවන් විදුලියක විකාශය වෙන බණ තව කෙනෙකුට අස්සවන්න පුළුවන්. අද මෙහෙම බණක් යනවා. ඒ බණ අහන්න. එතකොට ඔබ වචනය මුල් කරගෙන තව කෙනෙක් ධර්මයට යොමු කරනවා. ඊළඟට තව කෙනෙකුට හිත සංසිඳෙන මෛත්‍රී සහගත සුභාසිත වචන කතා කරනවා. සමහරයි ඉන්න ඔබ දන්නවා කතා කරත් හිත සංසිඳෙනවා. සුවපත් වේවා, යහපතක් වේවා. අනේ හරියන්න ඕනේ. අනේ නිදුක් වේවා, නිරෝගී වේවා. සුවපත් වේවා. හදවතින්ම මෛත්‍රී සහගත වචන ඇහෙනකොටත් හිතට විශාල සතුටක්, ප්‍රීතියක් උපදිනවා. මිනිස්සු කැමති ඒ වගේ ඈත් එක්ක කතා කරන්න සුභාසිත වචන. වචනේ මුල් කරගෙන පින් රැස් වෙනවා. ඊළඟට ඔබ ප්‍රාණඝාතයෙන් වළකින, හොරකමින්, වැරදි කාම සිවණින් වැළකීලා ඔබ සිල් රකින්න. ඔබ කය මුල් කරගෙන දන් දෙනවා. කය මුල් කරගෙන පින්කම් කරනවා. අනුන්ට උදව් උපකාර කරනවා. ඔබේ කය කායික ක්‍රියාව තුළ චේතනා පහළ කරලා තමයි කය හසුරුවන්නේ. ඒ හැම වෙලාවෙම පින් රැස් වෙනවා. මතක තියාගන්න චේතනාව කර්මය. චේතනා පහළ කරලා තමයි අපි කර්ම කයෙන්, වචනෙන්, සිතෙන් කර්ම රැස් කරන්න. ඊළඟට අපි බලමු මේ රැස් වෙන කර්මයන්ගේ විපාක විෂය. කර්ම විපාක නම් ඔබටවත් මටවත් සාමාන්‍ය මනුස්සයන්ට සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි දෙයක්. ඒක බුදු කෙනෙක්ගේ බුද්ධ විෂයට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්ම විපාකෝ අචින්තියෝ කියලා. මහණෙනි මේ කර්ම විපාක විෂය අචින්තියයි. බුදු කෙනෙකුට පමණක් වැටහෙන දෙයක්. අචින්ත්‍ය දේවල් සාමාන්‍ය මනුස්සයා හිතන්න ගියොත් එයාගේ හිත විපිලිසර වෙනවා මිසක් එයාට සම්පූර්ණ මේක කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. අපි දන්නවා ඒ නිසා බොහෝ දෙනෙක් මේ කර්මය ගැන නොයෙක් විදිහට පැටලෙනවා. අච්චර හොඳට ඉන්න මනුස්සයාටම ඇයි මේ කරදර? අච්චර පව්කාරයෝ යසාගේට ඉන්නවනේ කෝ කිසි කරදරයක් නැහැනේ. කෝ මේවැ විපාක? අපි මෙච්චර පින් කරා මෙච්චර දන් දෙනවා කෝ අපිට මේවැ විපාක? එහෙම හිතා කර්ම විපාක ගැන සමහරලාවට අකුසල් කරන මිනිස්සෙක් දිහා බලලා ඒ මිනිස්සයාගේ පෙර පිනක විපාකකින් යාට තාම හරියනව වෙන්න පුළුවන්. තමන්ගේ පිනට ගරහා කරගන්නවා තමන්ම. අපි ඔච්චර පින්කම් කරා කෝ අපිට කියලා. ඒ නිසා මතක තියාගන්න බුදුහාඳුරෝ දේශනා කරනවා මහණෙනි කර්මයක් රැස් කරාට පස්සේ චේතනා පහළ කරලා කර්ම රැස් කරාට පස්සේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්නේ නැද්දි කරපු ගමන් විපාක දෙන්නේ නැහැ කියන. අපිට හරියට කිරිමි දෙනවා වගේ කරපු ගමන් හැම කර්මයක්ම එකම විදිහට විපාක දෙන්නේ නැහැ. ඒ කර්මයන්ගේ විපාක විෂය බුදු කෙනෙකුට පමණයි මේක වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපි කාටත් තේරෙන විදිහට වැටහෙන විදිහට ඒ කර්ම විපාක කොටස් වලට බෙදලා අපිට තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක් කරලා තියෙනවා ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ ලෝකේ චේතනා පහළ කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක කොටසක් මෙලව මතුවලා විපාක දෙනවා. අපි ඒවට කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක. මෙලවම මතුවලා විපාක දෙන කර්ම තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක. සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ මතුවෙන්නෙම නැහැ. ඒවැ විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතේට. අන්න ඒවට අපි ධර්මයේ කියනවා උපපජ්ජ වේදනීය කර්ම විපාක. ඊළඟට පින්වතුනි තවත් කර්ම කොටසක් තියෙනවා. නිවන් දකින්නකම් හැම ආත්මයකම උපදින හැම ආත්මයකම විපාක දිදී යනවා. සමහරට ආත්ම ලක්ෂ ගණන් විපාක දෙනවා. පිරිනිවන් පානකම් අවසාන ආත්මෙත් විපාක දෙන කර්ම තියෙනවා. අපරාපරිවේදනීය කර්ම. ඒ අතර සමහර කර්ම තියෙනවා අපි බලවත් කුසල් කරනකොට ඒ කුසල් බලවත් වෙනකොට විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහෝසි වෙලා යන කොටසකුත් තියෙනවා.
එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කර්මය විපාක විෂය අපිට තේරෙන විදිහට විස්තර කරා. අපි දැන් බලමු අපිට තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක් එක්ක සාමාන්‍ය පන්සීල් ගැන හිතලා බලන්න. සමාජය තුළ අපි කවුරුත් දන්නවා පන්සීල්. නිති පන්සීල් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සීවනින් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. මේ තමයි ගිහි ශ්‍රාවකෙක්ගේ නිත්‍ය සීලය. එතකොට මේ පංච සීලේ බිඳින කෙනාට අපි ධර්මය කියන පංච දුෂ්චරිතය දෙන කෙනා. බුදුහාඳුරුවෝ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනාට සීල විපත් 5ක් තියෙනවා. එයින් 4ක් දිට්ඨ ධම්ම වේදනීයයි. ඔන්න එහෙමනම් මේ ජීවිතේම විපාක දෙන කොටස් 4ක් බුදුහාඳුරුවෝ පෙන්නනවා. ඒ කර්ම විපාක 5න් එකක් අනිත් එක තියෙනවා පස්වෙනි එක ඊළඟ ජීවිතේ සංසාරේ මරණින් මත්තේ විපාක දෙන කොටසක්. අපි බලමු මෙලව. දැන් ඔබටම මේක ගලපලා බලන්න පුළුවන් මේක ඇත්තද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි පංච දුෂ්චරිතයේ දෙන කෙනා පළවෙනි එක තමයි දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා කියලා. භෝග සම්පත්තිය කියන්නේ තමන්ගේ දීපල හරි හම්බ කරපු දේවල් වස්තුව ඒ සියල්ල විනාශ කරගෙන පිරිහිලා යනවා. ඒක මෙලොව විපාකයක්. දැන් ඔබ හොඳට ගලපලා බලන්න. ඔබ සමාජයේ ඔබ දන්න උදාහරණ මේ ඔක්කොම එක්ක නුවණින් විමසලා බලන්න මේක ඇත්තද මෙලොව වෙනවද? ඔබ හොඳට බලන්න ප්‍රාණඝාත ආදී අකුසල් කරන කෙනා. ඊළඟට හොරකම්, සල්ලාලකම්, දුරාචාරයට, පාප මිත්‍ර සේවනයේට, බේබදුකමට, සුරාවට, සූදුවට, දුරාචාරයට පුරුදු වෙච්ච කෙනා දවසින් දවස දියුණු වෙනවද පිරිහෙනවද කියලා හොඳට බලන්න සමාජයේ දිහා. සමහර අය ඉන්නවා මත්කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. එක්ක නැති වෙලා විනාශ වෙන. පවුල් පිටින් ඉවරයි. ඊළඟට සමහර අය පාප මිත්‍ර සේවනයේ නිසා සූදුවට ඇබ්බැහි වෙලා, දුරාචාරයට ඇබ්බැහි වෙලා, ඊළඟට ස්ත්‍රී ලෝල්කම, පාප මිත්‍ර සේවනයේ, සුරාව, සූදුව, මත්පැන් පානේ මේ වගේ දුරාචාරයන් නිසා සමහර අයගේ ගෙවල් දොරවල් උගස් තියලා මහපාරට වැටිලා දරුවොත් එක්කෝ ගෑනුත් දාලා ගිහිල්ලා දරුවෝ සමහරලාවට මහපාරවල් වල හිඟමනේට වැටෙනවා, පවුල් පිටින් මහපාරට වැටෙනවා. ඒක මෙලොව විපාකයක්. තමන්ගේ දුරාචාරය නිසා, පංච දුෂ්චරිතය නිසා මෙලොවම ලැබෙන විපාකයක් තමයි භෝග සම්පත් පරිහානිය. හම්බ කරගත්ත ධනෙ විනාශ වෙලා තමන් දුගී භාවයට පත් වෙනවා. ඒක පළවෙනි විපාකේ. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනා සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා. ඒක දිට්ඨ ධම්ම වේදනීය විපාකයක්. දැන් බලන්න අර ශික්ෂාපද 5ටම ගලපලා බලන්න. කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා නම් සමාජ අපකීර්තියක් යනවා. මහ පව්කාරේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සේ මිනිස්සු කියනවා ඔය අපරාධකාරයෙක්, කුමිනී මරුවා කිය අපරාධකාරයා, දැක්කපු තැන සතෙක් මරනවා මහ පව්කාරයා, එහෙම මිනිස්සු කියනවා. එතකොට බලන්න අර ප්‍රාණඝාත ආදී අකුසලයේම Tamanට සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් ඒ තුලින් පැතිරිලා යනවා. මෙලොව විපාකයක්. ඊළඟට හොරකම් කරන කෙනෙක් තමන් මොන විදිහට අහු නොවෙන්න කරත් සමහරලාවට නීතියෙන් බේරිලා තාම ඉන්නව වෙන්න පුළුවන් හොඳට. හැබැයි සමාජයේ පුරාම පැතිරිලා යනවා. ඒක දිට්ඨ ධම්ම වේදනීය විපාකයක්. හොරා ඔය හොරෙක්, ඔය හොරා කාලා තමයි අද උහුම ඉන්නේ. ඔය කොච්චර බේරිලා හිටියත් මිනිස්සු කියනවා මුන් හොරු කියලා. එතකොට බලන්න ඒක සමාජෙ පැතිරිලා යනවා ඒ හොරා කියලා. ඒක මෙලොව විපාකයක්. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදේ කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් සමාජයේ තුල දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් හැටියට ඔහු ගැන අපකීර්තියක් පැතිරෙනවා. සල්ලාලේ මිනිස්සු කියනවා මහ වනචරෙක්, ගෙදරකටවත් වද්ද ගන්න එපා. ඔය සල්ලාලේ. එතකොට ඒ ශික්ෂාපදයෙන්ම තමයි මිනිස්සු නිඳා කරන්නේ. ඊළඟට 4වෙනි ශික්ෂාපදේ බොරු කියනවා. දහතේ දිවුර කිව්වත් මිනිස්සු පිළිගන්නේ ඊට පස්සේ.
සමාජ අපකීර්තියක් යනවා මේ මිනිස්සයා කට ඇරියොත් බොරු කියන්නේ. ওই මිනිස්සයා හරියට බොරු කියන කෙනෙක්. ඊට පස්සේ ඇත්තක් කිව්වත් මිනිස්සු පිළිගන්නේ බොරුකාරයා කියලා සමාජයේ පුරාම නින්දාවක් පැතිරලා යනවා. ඊළඟට 5 වෙනි ශික්ෂාපදේ කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් සමාජයේ තුල අපකීර්තියක් පැතිරෙනවා බේබද්දා. බලන්න කොච්චර මිනිස්සු කියනවද කුඩුකාරයා බේබද්දා. කොච්චර සමාජي පැතිරිලා යනවද? සමහරලාවට දරුවන් අර පාරේ මූණට හම්බුනහම සමහරලාවට අපි හිතමු ඔබ පාරේ යනකොට බේබද්දෙක් කෙනවා බීලා. බයට මූණට මොකුත් නොකියන්න පුළුවන්. හිමීට මග ඇරලා යන්න පුළුවන්. එක්ක hina වෙලා අයියේ කියාගෙන යන්න පුළුවන්. හැබැයි යන්න ඇරලා හරි. ඔබ ගෙදර ගිහින් හරි කියනවා. අන්න අරු අදත් බීලා. ඒ විදිහට කියනවා. එතකොට අපිට පේනවා සමාජය තුල පංච දුෂ්චරිතයේ දෙන කෙනා දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් හැටියට ඒ දුස්සීලකමෙන්ම සමාජය තමන් විශාල අපකීර්තියක් විඳිනවා. දැන් ඔන්න දෙකක්. පළවෙනි එක තමයි තමන්ගේ භෝග සම්පත් පිරිහිලා යනවා. දිට්ඨ ධම්ම වේදනීයයි. දෙවෙනි එක සමාජයේ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා. දිට්ඨ ධම්ම වේදනීයයි. මෙලව. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණේ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනා සමාජ විසරදව ඉන්න බෑ කිව්වා. හැම වෙලාවෙම තමන් තැති ගන්නවා. තමන්ගේ මනස තමන්ට වද දෙනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. එයා හැම වෙලාවෙම හිත ඇතුලෙන් පිච්චි ඉන්නේ. හැම වෙලාවෙම මං අහුවේද? දැන් අපි හිතමු පිරිසක් අතරට ගියා කියලා. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අතර ඉන්න බෑ කියන. කවුරු හරි hina වුණත් හිතෙනවා ඔය මට තමයි hina වුනේ. ඔය මං ගැන තමයි කියන්නේ. ඔය මට වදින්න තමයි කියනවා ඇත්තේ. ඔය අපි ගැන තමයි කතා වෙනවා ඇත්තේ. ඔය මට තමයි. එහෙම හිතා දුස්සීල කෙනා හැම වෙලාවෙම තමන් විඳෝ කියන ජීවත් වෙන්නේ. ඒක තමන්ට මෙලොව විපාකයක්. අන්නේ නිසා හොරකම් කරපු කෙනා මගේ ගැන අහුවෙයිද මං ගැන එළි වෙයිද හැම වෙලේම විඳෝ ඉන්නේ. සල්ලාලකමේ දිච්ච කෙනා හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. බොරුකාරයෙක් මගේ බොරු එළි වෙයිද දැන් අහුවෙයිද හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. තමන් විඳෝනෝ. ඊළඟට බුදුහාඳුරු පෙන්වනවා මහණෙනි මේ දුස්සීල කෙනා මේ ජීවිතය තුළ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මරණ මංචකේ සිහිමුලා වෙනවා. ඔන්න භයානක විපාකයක්. දැන් කෙනෙක්ගේ ආර්ථික පරිහානියටත් වඩා නින්දා පහසයටත් වඩා කෙනෙක් කියයි ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තේ. එහෙම කියන මිනිස්සු ඉන්නවනේ. ওই දුරාචාරයේ දෙන දුස්සීල ජීවිත ගත කරන බොහෝ දෙනේ. තමන්ගේ බේරුමට ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්ත දෙයින් මං කාටවත් බය නැහැ කියන. එතකොට අන්න ඒ වගේ මිනිස්සු අකුසල් කර ජීවත්. අපි හිතමු විසරදව ඉන්න බෑ නම් හැංගි හරි දුරාචාරයේ දුනා කියලා. හැබැයි මේ හතරවෙනි විපාකේ බුදුහාඳුර පෙන්නවා මරණ මංචකේ සිහි මුලා වෙනවා. ඔන්න භයානකම තැන. අකුසල විපාකයක් හැටියට පංච දුෂ්චරිතයේ යෙදීමේ අකුසල විපාකයක් හැටියට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මරණ මංචකේ සිහි මුලා වෙනවා. ඔළුව අවුල් වෙනවා, කල්පනාව නැති වෙනවා. අපි දැකලා තියෙනවා ගොඩාක් මම බණ කියන අතරතුර බොහෝ එවැනි ලෙඩ්ඩු ළඟට ගිහිල්ලා තියෙනවා. මරණාසන්න මොහොතේ සමහර මරණාසන්න ලෙඩ්ඩු අපි ළඟට උස්සගෙන එනවා. සමහර අය බලන්න යනවා. අපි ස්පිරිතාල වලට ගිහිල්ලා තියෙනවා. ලෙඩ්ඩු බලන්න. සමහර අය ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ අපේ තාත්තා කියවනවා පුදුම බයක් ඇති වෙන්නේ. තාත්තට අමාරුයි අනේ ඔබ වහන්සේට පුළුවන් නම් ඇවිල්ලා බණ ටිකක් කියලා හිත හදලා පිරිත් නූලක් හරි බඳින්න. අපි සමහර ලාවට යනවා. අපි ගිහිල්ලා සමහරුන්ට ධර්මයේ කියන්න හැදුවට කියා ගන්න බෑ. පන්සිල්වත් දී ගන්න බෑ සමහරුන්ට. තමන් කරපු කියපු දේවල් චිත්‍රපටි වගේ පේන්න ගන්නවා. මතක තියාගන්න සමහර අය අර මේ මනුස්ස ජීවිතයේ ස්වභාවය තමයි කෙනෙකුට ඇති වෙනවා ආරෝග්‍ය මදේ. ටිකක් සනීප වෙලා ඉන්නකොට ලෙඩක් දුකක් නැතුව ටික දවසක් හිටියානම් ආරෝග්‍ය මදේ ඇති වෙනවා. අපිට එහෙම ලෙඩක් හැදෙන්නේ නැහැ වගේ හැඟීමක් Taman තුල මාන්නයක් ඇති වෙනවා. ඊළඟට තරුණ කාලේ ගොඩාක් ඇති වෙන යොබ්බන මදේ. අපි තරම් පිරිසක් නැහැ. අපි වයසට යන්නේ වගේ අදහසක් එනවා. යොබ්බන මදේ. ජීවන මදේ. එතකොට මේ වගේ මද මාන්නෙන් බොහෝ වෙලාවට
තමන් හිතනවා මම තරම් කෙරුමෙක් නෑ. හැබැයි එයා ලෙඩ වෙලා මරණාසන්න වෙලා එක තැන් වෙනකොට සම්පූර්ණ තමන් මනසෙන් කඩාගෙන වැටෙනවා. අර තමන් ජීවත් වෙනකොට කියපු කරපු දේවල් කරපු අකුසල් පව්කන් තමන්ට චිට්ටපටි වගේ හිතට ගලාගෙනනවා. අයියෝ මං මේ වගේ වැරදි වැඩ කරා. මං මේ වගේ පව්කං කරා. මං මේ වගේ අපරාධ කරගත්තා. මං මේ වගේ දුස්සීල ජීවිතයක් ගත කරා කියලා සමහරුය වමාරනවා. සමහරලාවට ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට තමන් කරපු අකුසල් ඔක්කෝම දොඩවන්න කියවන්න ගන්න. සමහරු කියන නන් දොඩෝනවා කියලා. එතකොට ඒ වගේ කියවන්න ගන්න. දොඩවන්න ගන්න. තමන්ගින් වෙච්ච අකුසල් ගැන. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ මේ අකුසල් බලවත් වෙනකොට සිහිය මුලා වෙනවා. සිහි කල්පනාව දුර්වල වෙනවා. ඒක දිට්ඨ ධම්ම වේදනීය විපාකයක්. එහෙම සිහිය දුර්වල වෙලා අකුසල් බලවත් වෙලා මැරුණොත් ආයි සුගතියට යන්න ලේසි දෙයක් නෙමෙයි. එහෙම අකුසල් බලවත් වෙලා සිහිය මුලා වෙලා මැරෙන කෙනා මරණින් මත්තේ බොහෝ දුරට අපායක නිරේකට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා අපිට පේනවා දුස්සීල කෙනාට විපත් 5ක් බුදුහාඳුරෝ පෙන්නවා. එයින් 4ක් දිට්ඨ ධම්ම වේදනීයයි. 5 වෙනි එක තමයි මරණින් මත්තේ අපාය යනවා. ඒක පරලොවටනේ. එතකොට බලන්න මෙලව ජීවිතයේ තුලම භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා. සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් පැතිරිලා යනවා. සමාජ විසරදව තමන්ට ජීවත් වෙන්න බෑ හැම වෙලෙම තමන්ගේ හිත තමන්ට වද දෙනවා. මරණ මංචකේ සිහි මුලා වෙලා අකුසල් බලවත් වෙනවා. පස්වෙනි එක මරණින් මත්තේ අපායට වැටෙනවා. ඒ නිසා තමන් රැස් කරගන්න කර්ම විපාක තමන් පස්සේ එනවා කියන එක නිතර හිතන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒක ඔබටත් එකයි මටත් එකයි. අපි කාටත් එකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් නිතර සිහි කරන්න කියන මේ විදිහට. කම්මස්ස කෝම්හි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දෑවැද්ද කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා මම සසරේ රැස් කරගත්ත කර්ම. කර්මයේ මතයි මං උප්පත්තිය ලැබලා තියෙන. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක මා කරා එනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකයේ සසරේ ගෙනියන්නෙත් මමමයි කියලා හිතන්න කියන. ඔන්න ඔය කාරණේ ඔබ හිතන්න නිතරම. මම කර්මීය දෑවැද්ද කරගත්ත කෙනෙක්. මම කර්මීය උප්පත්තිය කරගත්ත කෙනෙක්. මම කර්මීය ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මීය පිළිසරණ කරගත්ත කෙනෙක්. මම කර්මීය මතම උප්පත්තිය ලැබපු කෙනෙක්. මම සසරේ යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා. එහෙමනම් මතක තියාගන්න අනුන්ගේ පිට ගහලා බේරෙන්න බෑ. බොහෝ වෙලාවට අපි සමාජයේ දකින දෙයක් තමයි කාගේ හරි පිටින් තියෙන දැන් හැම වෙලේම මිනිස්සු කතාවට තර්කයට කාගේ හරි පිටින් තියලා සමහරලාට තර්ක කරලා බේරෙන්න උත්සාහ කරනවා. මිනිස්සු මොනවා හරි කියනවා. හේතු ඕන දෙයක් මොකක් හරි ගලපනවා. කියලා කාගේ හරි ඇඟේ ගහනවා මම නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ. මං අමාරුයි වැටුනේ මෙන්න මුන් නිසා. මෙන්න මේ අය නිසයි මම මේකට පෙළඹුණේ. එතකොට කාගේ හරි පිටින් තියන්න උත්සාහ කරන. හැබැයි මතක තියාගන්න ඔබ චේතනාවක් පහළ කරලා ඔබේ සිත කය වචනය මුල් කරගෙනයි ඔබ යම් කර්මයක් කරන්න. ඔබ යම් හිතෙන් යමක් හිතනවද? ඔබ යම් වචනයක් ප්‍රකාශ කරනවද? ඔබ යම් ක්‍රියාවක යෙදෙනවද? චේතනාව ඔබ තුළ. ඔබ චේතනාවක් ඇතුවයි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒ නිසා ඔබ කරගත්ත දේවල් අනුන්ගේ පිට තියලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කරොත් යහපත් දේවල් දෑවැද්ද හැටියට සසරි තමන්ට ලැබෙනවා. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක තමන්ටම සසරි ලැබෙනවා. පිංගතුනේ ධර්මයේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රය කියලා දේශනාවක්. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ.
මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩම කරලා දෙවනි දවසේ පොසොන් දවසට පසුවදා රජතුමාගේ මාලිගාවේදී දානය වළඳලා පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සච්ච සංයුක්තයෙන් දහම් දෙසුවා. දහවල් කාලෙ දෙවනි දවසේ දහවල් රජතුමා එදා අනුරාධපුරයේ හිටිය සාමාන්‍ය මනුස්සයන්ට අඬබෙර ගහලා රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන ජෝතිය වනයකින අද අනුරාධපුරේ ජේතවන මහාසෑ ඉදිවෙලා තියෙන එතන. එතනට මිනිස්ව එකතු කරලා මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස බොහොම ගෞරවයෙන් පෙරහැරින් වඩම්මගෙන ගිහිල්ලා රජතුමාම ආරාධනා කරා ස්වාමීනි මේ මගේ රටවැසියන්. ඔබ වහන්සේ මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් කරුණාවෙන් දේශනා කරන සේක්වා කියලා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේට ඔන්න සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න අවස්ථාව ලැබිච්ච තැන. රජ්ජුරුවෝ ආරාධනා කරා ස්වාමීනි මේ ධර්මය මේ අයට කියන්න. එදා ජෝතිය වනයේදී මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය මනුස්සයන්ට දේවදූත සූත්‍රයෙන් දහම් දෙසුවා කියලා අපේ ඉතිහාසෙ තියෙන. මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අකුසල් කරලා කෙනෙක් නිරේ ඉපදුනාට පස්සේ අපායෙන් අපායට වැටි වැටි නිරේ තුළ නිරි සත්වයෙක් විඳින දුක. එක මහා පුදුම දේශනාව. ඒ දේශනාව අහගෙන ඉන්න ඇද්දී ඇගේ හිරිගඩු පිපෙනවා. මේ අපායි ස්වභාවය මොනතරම් භයානක දුකකටද මේ අපායකටද මේ සත්වයන් වැටෙන්නේ කියලා. ඒ දේශනාවේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රයේ කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ අපාය දොරටුව ළඟදී යම රජ්ජුරු එයාගෙන් පස්සැරයක් අහනවා. එම්බා පුරුසේ නුඹ පළවෙනි දේවදූතයා දැක්කද දෙවනි දේවදූතයා දැක්කද තුන්වෙනි දේවදූතයා දැක්කද මේ විදිහට 5 වතාවක් අහනවා. තමන් කරපු පිනක් කුසලයක් මතු කරලා බලවත් කරලා මෙතනින් බේරලා එවන්න පුළුවන් නම් එවන්න. හැබැයි හැම වෙලාවෙම යම රජ්ජුරුවෝ තමන්ම කරපු අකුසලයේ ඔහුට සිහිපත් කරනවා. එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න මෙහි ආව නෙවෙයි කියනවා. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා නුඹ අපායට ආව නොවේ. නුඹේ නෑදෑයෙක්, නුඹේ ඥාතියෙක්, නුඹේ හිතවතේ වෙන යාළු මිත්‍රයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආව නෙවෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි නුඹ අපායට ආවේ කියලා යම රජ්ජුරුවෝ 5 සැරයක් මතක් කරලා දෙනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි 5 වතාවක් සිහිපත් කරනවා නුඹ විසින්ම මේ වගේ මහා අකුසල් කරගත්ත කෙනෙක්. කවුරුත් නිසා නුඹ අපායට ආව නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න විපාක එනකොට කාගේවත් පිට තියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමන් අසරණ වෙන තැනක් එනවා. අන්න ඒ නිසා අකුසල් වලින් වළකින්න. පින්වතුනි හැම බුදු කෙනෙක්ගේම අනුශාසනා හැම බුදු කෙනෙක්ගෙම සියලුම දේශනාවන් කැටි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ අනුශාසනාවන් අපි ගාථාවකට කැටි කරනවා. සබ්බ පාපස්ස අකරණං සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසනා. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් අපිට පේනවා හැම බුදු කෙනෙක්ගේම දේශනා කැටි වෙන්නෙත් අකුසල් කරන්න එපා කියනවා. සිත කය වචනේ මුල් කරගෙන චේතනා පහල කරලා රැස් කරගන්න අකුසල් වලින් වළකින්න. සබ්බ පාපස්ස අකරණං සියලු පාපී අකුසල් වලින් එකක් දෙකක් නෙමෙයි. චේතනා පහල කරලා රැස් කරගන්න සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න, පින් කරන්න, දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න. තමන්ගේ සිත කය වචනේ මුල් කරගෙන කුසල්ම වඩන්න. සචිත්ත පරියෝදප්පන තමන්ගේ හිත දමනය කරගන්න. මතක තියාගන්න හිත තමයි චේතනාව කර්මයක්. හිතෙන් තමයි මේ ඔක්කොටෝම මුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මනෝ පුබ්බංගමා ධම්මා. මනස තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මනස මනෝසෙට්ඨා මනෝමය. එතකොට මනස මේ හැම දෙයකට මුල් වෙනවා. ඒ නිසා හිත පිරිසිදු කරගත්ත කෙනාට, හිත දමනය කරගත්ත කෙනාට,
හිතේ කෙලෙසුන් යටපත් කරගත්ත කෙනාට කරගන්න බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්කම තියෙන. මොකද එයා ධර්මයේ දන්න කෙනෙක්, බණහපු කෙනෙක්, හිත දමනය කරගත්ත කෙනෙක්. එයාට මේ අකුසල් වලින් වළකින්න ප්‍රධාන කරුණු 3ක් උපකාර වෙනවා. ඒ තමයි ආතාපි, සම්පජානෝ, සතිමා කියන කරුණු 3. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. ඔන්න මතක තියාගන්න, අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට ගන්න නම් අපි මේ ධර්මයේ තවත් ගැඹුරින් එක කතා කරනවා සතර සම්‍යප්පදාන වීරිය කියලා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නට ඕනේ. නූපන් අකුසල් නූපදවන්නට වීරිය ගන්නට ඕනේ. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නට ඕනේ. නූපන් කුසල් උපදවා ගන්න වීරිය ගන්නට ඕනේ. ඔන්න ඔය වීරියට අපි ධර්මයේ කියන්නේ සතර සම්‍යප්පදාන වීරිය. එතකොට ආතාපි කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න, අකුසල් යටපත් කරන්න, කුසල් බලවත් කරන්න මනසෙන් ගන්න වීරියක්. අන්නේ වීරියෙන් තමයි යා වළක්ව ගන්නෙ. තමන්ගේ හිතට එනවා බනින්න ඕනේ කියලා. එතකොට මන්න වීරිය ගන්නවා, නෑ මම මේක කරන්නේ නෑ. හිතට එනවා ප්‍රාණඝාතයක් කරන්න, පොඩි සතෙක් හරි දැක්කම මරන්න ඕනේ කියලා හිතෙනවා. අන්න එතකොටම වළක්ව ගන්නවා. ඊළඟට බොරුවක් කියන්න ඕන කියලා හිතට සිතුවිල්ලක් එනකොටම අන්න වීරිය ඇති කරගන්න. නෑ මං කියන්නේ ඒක අකුසලයක්. අන්න හිතෙන් වීරියක් අවශ්‍යයි අකුසලෙන් වළකින්න. ආතාපි. ඊළඟට සම්පජානෝ. සම්පජානෝ කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ වැඩෙන්නේ බණ අහද්දී. මතක තියාගන්න මේ බණ අහන එකේ ප්‍රයෝජනේ තමයි බණ අහන්න නුවණ වැඩෙනවා. කුසල් අකුසල් පිම්පව් හොඳ නරක දස කුසල් ගැන දස අකුසල් ගැන නුවණ වැඩෙනවා. ආදීනව ගැන, අපාය බය ගැන, කර්ම විශේෂ ගැන හොඳ නුවණක් ඇති වෙනවා. ඒ නුවණ ඇති වෙච්ච කෙනාට අකුසල සිතුවිල්ලක් එනකොටම එයා නුවණින් විමසනවා. දැන් අපි හිතමු කෙනෙකුට තරහ ගිහිලා කේන්ති ගිහිලා කෙනෙකුට ගහන්න ඕන, මරන්න ඕන කියලා හිතෙනවා. ඒ හිතෙනකොටම අන්න නුවණ තියෙන කෙනා නුවණින් විමසනවා ආදීනව පැත්ත. මේක විපාකයක් මා කරා එනවා. මේක අකුසලයක්, මේක නරක දෙයක්. මටමයි සසරේ විඳවන්න වෙන්නේ. ඒ නිසා මං ඉවසන්නට ඕනේ. අන්න නුවණින් විමසලා කුසලයට හිත ගන්න. ඊළඟට කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා. කෙනෙක්ගේ වටිනා වස්තුවක් දැකලා ආසයි හිතිලා දැන් හොර සිතක් පහළ වෙනවා. ඒ සිත එනකොටම නුවණ තියෙන කෙනා අන්න ආදීනව සිහි කරනවා. මේක අකුසලයක්. මේක පවක්, මට සසරේ කල්ප ගණන් ගෙවන්න වෙනවා. මගේ දෙයක් කවුරු හරි හොරකම් කරොත් මට කොච්චර දුකක් ඇති වෙනවද? ඒ නිසා මං කවදාවත් අනුන්ගේ දෙයක් ගන්න. අන්න ධර්මයේ දන්න කෙනා ඒක ධර්මයත් එක්ක ගලපලා නුවණින් විමසලා අන්න තමන් කුසලයට හිත ගන්නවා. ඊළඟට වැරදි කාම සේවනයේ යෙදෙන්න අවස්ථාවක් යෙදෙනවා. හිත නොමග යනවා. තමන්ගේ හිතට එනවා තමන්ට ඒ වැරදි වැඩේට තමන් පෙළඹෙනවා. හැබැයි නුවණ තියෙන කෙනා ඒ මොහොතේම සිහිය පිහිටවා ගන්නවා. නෑ මම මේක කරන්නේ නෑ. මං කොහොම හරි මගේ හිත පාලනය කරගන්නවා. මං කොහොම හරි මෙතනින් මගහැරලා මම බේරෙනවා. මං කොහොම හරි සිහිය පිහිටවා ගන්නවා. මට සසරේ කල්ප ගණන් මේවා විපාක අරගෙන යන්න වෙනවා. අන්න ධර්මයේ දන්න කෙනා නුවණින් විමසලා වීරිය ඇති කරගෙන කුසලයට හිත අරගෙන අකුසලින් බේරෙනවා. ඊළඟට ඒ වගේමයි බොරුවක් කියන්න හිතෙනවා. හිතට එනවා මම මේක කියන්න ඕන. හැබැයි Taman දන්නවා මේක බොරුවක්. ඒ මොහොතේම ධර්මයේ දන්න කෙනා බොරු කීමේ ආදීනව, ඒකේ විපාක මෙනෙහි කරලා සිහිය පිහිටවා ගන්නවා. නෑ මම මේක කියන්නේ. මම මේ බොරුවෙන් වළකිනවා. මගේ අතපය කැපුවත්, මාව මැරුවත් මම බොරු කියන්නේ නැහැ කියන මට්ටමට අන්න දිවිහිමියෙන් Taman සීලේ රකින්න වීරිය ඇති කරගන්නේ නුවණින් විමසලා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය අපි හිතමු යාළුවෝ පිරිසක් ඇවිල්ලා බලෙන් මැදගෙන ගියා කියලා. සාමාන්‍ය ඔහොමනේ ගිහි ජීවිත ගත කරන අයට වෙන්නේ. පාප මිත්‍රෝ ඇවිල්ලා බලෙන් මැදගෙන යනවා. එහෙම ගිහිල්ලා දැන් බොන්න කොහොම හරි බලෙන් පොවන්න හදනවා. හැබැයි එයා සිහි කරනවා නෑ මම බොන්නේ නෑ. මං කොහොම හරි සිහිය පිහිටවා ගන්නවා. මම මේකෙන් වළකිනවා. මගේ සීලය ආරක්ෂා කරගන්න. මේක නුසුදුසු දෙයක්. අන්න තමන් ඒකේ පිම්පව් හොඳ නරක ධර්මයේ සිහි කරලා සිහිය පිහිටවාගෙන වීරියෙන් වළකිනවා. ඒ නිසා අපිට අකුසලයෙන් වළකින්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕනේ. සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්නට ඕනේ.
ඊළඟට සතිමා. සතිමා කියන්නේ හොඳ සිහියක් තියෙන්නට ඕනේ. ඒ සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානය තුළ. සිහියක් එළඹි සිහිය බුදුහාඳුර පෙන්නන්නේ ඒ මොහොතේ එළඹි සිහියක් තියෙන්නට ඕන. ඒ සිහිය දුරුවල වුණාට පස්සේ තමයි සමහරු අනේ මන් දන්නේ මට මොනවා කියවුණාද කියලා. මන් දන්නේ මට මොනවා වුණාද කියලා. දැන් බලන්න සමහරු ප්‍රාණඝාත ආදී අකුසල් කරලා පස්සේ පසුතැවෙනවා. තමන්ම හිතනවා අනේ මට මගේ අතින් මෙහෙම දෙයක් වුණාද? මිනිමරලා බලන්න මිනිස්සු. අපරාධ කරපු අය පස්සේ කොච්චර අඬනවා, වැළපෙනවා, කෑ ගහනවා, තමන්ම පපුවට ගහ ගන්නවා. මගේ අතින් මෙහෙම දෙයක් වුණාද, මට මොනවා වුණාද කියලා මංවත් දන්නේ නැහැ කියලා. ඇයි එළඹ සිටි සිහිය නැතිකම. තමන්ට සිහිය පිහිටවා ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ සිහිය පිහිටවන්න නම් හොඳට සිහිය දියුණු කරන්නට ඕන. ඒ පිණිස තමයි අපි භාවනා කරන්නේ. අපි බණහන්. එතකොට අකුසලයේ වෙන්න වුණාට පස්සේ නම් පසුතැවෙන්නේ එයාට වැරදිලා ඉවරයි. බොහෝ දෙනෙකුට වෙන්නේ එහෙමයි. බොරුව කියවුණාට පස්සේ තමයි තේරෙන්නේ අයියෝ මගේ අතින් කියවුණානේ. දැන් ඉතින් මොනවා කරන්නද කියලා පස්සේ පසුතැවෙනවා. බොරුව කියලා ඉවර වෙලා. ඊළඟට තමන් වැරදි වැඩ කරලා පස්සේ පසුතැවෙනවා. දහතේ සමාව ගන්නවා, දියුරනවා, ආයි කරන්නේ නැහැ කියනවා. එහෙම නොවි ඔබට සිතුවිල්ල එනකොටම එතනින්ම ආදීනව සිහි කරලා යටපත් කරන්න පුළුවන්. ඔබට සොර සිතක් එනකොට, ඔබට වැරදි වැඩක් කරන්න හිතෙනකොට, ඔබට ද්වේෂ සිතුවිල්ලක් එනකොට, ඔබට බොරුවක් කියන්න හිතෙනකොට, ඒ සිතුවිල්ල උපදින තැනදීම සිහිය පිහිටවාගෙන ආදීනව සිහි කරලා අකුසලෙන් වළකින්න නම් ඔබ හොඳට වීරිය නුවණ සිහිය දියුණු කරගන්න කෙනෙක් වෙන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අර පංච දුෂ්චරිතයේ දෙන කෙනාට ආදීනව පෙන්නවා වගේම පන්සිල් රකින්න කෙනාට, සිල්වත් කෙනාට සීල සම්පatti 5ක් පෙන්නවා. අර අපි කලින් කතා කරපු දේවල් වලම අනිත් පැත්ත. සිල්වත් කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි පන්සිල් රකින්න කෙනා, සිල්වන්ත කෙනා භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා. අයියා සුරාවට, සූදුවට, සල්ලාලකමට, බේබදුකමට, පාප මිත්‍ර සේවනයේට යා වියදම් කරන්නේ. එයා හම්බ කරගන්න දේ ඉතුරු කරනවා. ඒ නිසා එයා බලාගෙන ඉන්නේ නැද්දි දවසින් දවස තමන්ගේ පිනේ විදිහද මහා පුදුම විදිහට නෙවෙයි, සමහර තමන්ගේ පින ලැබෙන විදිහටනේ. පෙර පිනත් එක්ක තමන් සසරේ දන් දීපු දේවල් එක්ක තමන්ගේ උත්සාහය වීරියට අනුව තමන් ටික තමන් දියුණුව කරා යනවා. ඉතුරු කරගන්නවා. ඊළඟට බුදුහාඳුර පෙන්නවා සිල්වන්ත කෙනා ගැන සමාජ විශාල කීර්තියක් පැතිරෙනවා. ඒක කෙනෙක් දුප්පත් වුණත්, පොහොසත් වුණත් මිනිස්සු අතර විශාල කීර්තියක් පැතිරෙනවා. අසවලා කාටවත් කරදරයක් නැති කෙනෙක්. හරි හොඳ කෙනෙක්. බලන්න මිනිස්සු කියනවා පින්පව් දන්න කෙනෙක්. කාගේවත් දෙයක් කඩා වඩා ගන්න මිනිස්සෙක් නෙමෙයි. කවුරු හරි බොරුවට කිව්වත් මිනිස්සු පිළිගන්නේ. අන්න සිල්වත් කෙනාට මෙලව ලැබෙන දිට්ඨ ධම්ම වේදනීය විපාකේ. ඔහු ගැන කීර්තියක් පැතිරෙනවා. බොහොම සිල්වතෙක්, ගුණවතෙක්, අන්න ඇසුරු කරන්න මිනිස්සෙක් ගෙදරකට හරි වද්ද ගන්නවා නම් ඔන්න හොඳ මිනිස්සු. ඔය කෙනා නම් කවදාවත් බොරුවක් කියන්නේ. ඒ මිනිස්සයා බොහොම හොඳ කෙනෙක්. බලන්න මේ විදිහට කොච්චර සමාජයේ අපිම ඒ වගේ ගුණ යහපත් අය ගැන කොච්චර ප්‍රශංසා කරනවද? කොච්චර ප්‍රශංසාවෙන් කතා කරනවද? ඒ දිට්ඨ ධම්ම වේදනීය විපාකයක්. තමන්ගේ කීර්ති රාවේ මෙලව සමාජෙ පැතිරෙනවා. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිල්වත් කෙනාට සමාජ ඉදිරියේ තැති ගැනීමක් නැහැ. බයක් නැහැ. මගේ වැරදි අහුවෙයිද? දැන් මං ගැන එලි වෙයිද? මං ගැන කියයිද? එහෙම බයක් නැහැ යාට. මොකද යාට චරිත දෙකක් නැහැ. හැංගිලා කරන චරිතෙකුයි එලිපිට වෙන චරිතෙකුයි චරිත දෙකක් නැහැ. සිල්වත් කෙනා බය නැතුව විසරදව සමාජයේ ඕන තැනක විසරදව ඉන්න පුළුවන්. හිතට බයක් තැති ගැනීමක් නැහැ. එයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි සීලවන්ත කෙනා මරණ මංචකේ සිහිමුලා වෙන්නේ. තමන්ගේ සීලේම බලවත් වෙනවා. ඒ පිනෙන් තමන් පන්සිල් රැකපු, සිල් රැකපු පින බලවත් වෙලා සිහිය රැකෙනවා මරණ මංචකේ. සිහිමුලා වෙන්නේ. තමන් කරපු ගුණධර්ම පින්කම් සිහි කරගෙන මරණින් මත්තේ අසුගතිය යනවා. ඒක පරලොවට. ඒ නිසා මතක තියාගන්න සිල්වත් කෙනාට දිට්ඨ ධම්ම වේදනීය විපාක හැටියට මෙලොවම ලැබෙන ආනිසංස තියෙනවා. මේ කර්ම විපාක විශ්ය අචින්තියයි.
ඒවැම් බොහෝ කර්ම විපාක මෙලව මතු වෙලා විපාක දෙන. සමහර කර්ම තියෙනවා මේ ජීවිත විපාක දුන්න නැතත් ඊළඟ ජීවිත ඒකාන්තෙ විපාක දෙනවා. දැන් සමහර කර්ම තියෙනවා ආනන්තරි අකුසල්. ඒවැ විපාක දෙන්නේ ඊළඟ ජීවිතේ කල්පයක් මරණින් මත්තේ මහා නිරේට වැටෙනවා කියන. සමාට ඉවැනි අකුසල් කළ මැරෙනකම් වැජබිලයින දැන් අජාසත්ත රජ්ජුරු තමන්ගේ පියා මරල පීටරූ ගහතන අකුසලේ කරලා මැරෙනකම් රජකමේ හිටිය. හැබැයි මරණින් මත්තය අපායි. ඒ නිසා ආනන්තරි අකුසල්වල විපාක ඊළඟ ජීවිතේ. සමහර කර්ම තියෙනවා නිවන් දකිනකම් විපාක දෙන. ඔබ දන්න මුගලන් හාමුදුරුවන්ට සසරේ කල්ප ගණන් විපාක දිදී ආපු කර්මයක් රහත් වෙච්ච ජීවිතේත් පිරිනිවන් පාද්දී 500ක් වට කරගෙන පොළොවලින් ආයුධවලින් පහර දීලා උන්වහන්සේට පිරිනිවන් පාන්න සිද්ධ වුණා. සසර පුරා උපෝපං හැම ආත්මයකම කල්ප ගානක් ආයුෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදුනා කියන. කර්ම විපාක ආපු ආකාරය කල්ප ගණන් දැන් ධර්මයේ සමහර තැන්වල සඳහන් වෙනවා සමහර කර්ම මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේක පුංචි කියලා. හැබැයි විපාක එනකොට අපිට හිතාගන්න බෑ සමහර කර්ම ආත්ම 100ක් විපාක දිනවා. ආත්ම 500,000 විපාක දීලා සමහර කර්ම අවසන් වෙනවා. ජාතක පොතේ සඳහන් වෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කාපු සිදුවීම. ඒ නිසා එක එළුවගේ බෙල්ල කැපුයි. හැබැයි ඒකේ විපාකේ ආත්ම 500ක් විපාක දුන්න. ඒ නිසා මේ කර්ම විපාක විෂය අචින්ත්‍යයි. ඒක ඔබට මට අපිට තර්ක කරලා ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙමනේ මිනිස්සු හිතන්නේ. ඇයි යාට විතරක් එහෙම වුනේ? කොහොම මෙයා කරන විපාක අපිට තමයි මෙහෙම වෙන්නේ. එහෙම තර්ක කරනවා මිනිස්සු. එතකොට අපිට තර්ක කරලා අපිට ඕන විදිහට කර්ම විපාක විෂය අපේ පාලනයකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අචින්ත්‍ය දෙයක්. ඒක ලෝක ධර්මතාවයක්. නියාම ධර්මයක්. කම්ම නියාම. ඒ නිසා මේක වටහා ගන්න පුළුවන් මේ විශ්වයේ තියෙන මේ කර්ම නියාමයේ ස්වභාවයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ඔබට මට අපට තේරෙන විදිහට ධර්ම දේශනාවල මේ කර්මය ගැන විස්තර කරලා තියෙනවා. අපි ඉදිරියේ ධර්ම දේශනාවල මේ කාරණා ගැන කර්ම විෂය ගැන තව ගැඹුරින් කරුණු එකතු කරලා කතා කරනවා. එතකොට ඔබට තවත් මේක ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කියපු කරුණු ටික හොඳට හිතන්න, විමසන්න. කර්මය ගැන කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකක්ද ඔය කර්මය කියන්නේ? කර්මය කියන්නේ චේතනාවට. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. අන්න චේතනා පහල කරලා අපි අපේ සිතෙන් අපි හිතන්නේ චේතනාවක් එක්ක. අපි කතා කරන්නේ චේතනාවක් ඇතුව. අපේ කය ක්‍රියා කරන්නේ චේතනාවක් ඇතුව. ඒ නිසා අපේ සිත කය වචනය කියන තුන් දොරින්ම චේතනා පහල කරලා තමයි අපි කර්ම රැස් කරන්න. ඒ කර්ම පුණ්‍ය කර්ම වෙන්නත් පුළුවන්, අකුසල කර්ම වෙන්නත් පුළුවන්. අපි චේතනාවක් පහල කරලා පිනක් කරනවා නම් අපිට පුණ්‍ය කර්ම රැස් වෙනවා. අපි චේතනා පහල කරලා කරන්නේ අකුසල් නම් අපිට අකුසල කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මයන්ගේ විපාක විෂය අපි කතා කරා. සමහර කර්ම මෙලොව මතුවලා විපාක දෙනවා. අපි ඒවට කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක. සමහර කර්ම තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කර්ම විපාක. තවත් සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දීදී යනවා. අපරාපරිය වේදනීය කර්ම විපාක. ඔය අතර සමහර කොටසක් විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහෝසි වෙලා යන කර්ම තියෙනවා. අහෝසි කර්ම. හැබැයි අහෝසි කර්ම ධර්මයේ ගැඹුරින් විස්තර කරන බොහෝ තැන්වල පෙන්වන්නේ ධර්මාවබෝධයත් සමග අහෝසි වෙලා යන්නේ. ඒ කියන්නේ කෙනෙක් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙද්දී සෝවාන් වෙච්ච කෙනා අපායගාමී අකුසල් සියල්ල අහෝසි කරනවා. එයා සතර අපායේ උපදින්නේ නැහැ. උපරිම ආත්ම 7යි උපදින්නේ. ආත්ම 7කින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම යාට අහෝසි වෙනවා. අන්න අහෝසි කර්ම. කෙනෙක් මේ ජීවිතේ සකදාගාමී ඵලයට පත් වෙනවා. එයා කාම ලෝකයක වතාවක් උපදිනවා. එතකොට එතනින් එහා විපාක දෙන්න තිබ්බ කර්ම යාට අහෝසි වෙනවා. ඊළඟට කෙනෙක් මේ ජීවිතේ අනාගාමී වුණොත් එයා කාම ලෝකේ උපදින්නේ නැහැ. එයා සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. එහෙනම් එයාට විපාක දෙන්න පරිසරයක් නැහැ කාම ලෝකේ. අනාගාමී වෙන කෙනාට කාම ලෝකේ විපාක දෙන්න තිබ්බ සියලු කර්ම අහෝසි වෙනවා.
කෙනෙක් මේ ජීවිතේ රහත් වුණොත් බුදුහාඳුරු පෙන්වේ කීනම් පුරාණං පැරණි කර්ම ෂය වුණා. නවන් නත්ති සම්බවං. අනාගතයේ භවයක් පිණිස ආයමත්‍යයාට කර්ම සකස් වෙන්නේ. විරත්ත චිත්ත ආයතිකේ බවස්මින්. තේ කීන බිහිජා අවිරුල් හිච්චන්දා නිබ්බන්ති දීරා යථායම් ප්‍රදීපෝ. හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ. පහන් සිලක් නිවිලා ගියා වගේ. එයා පිරිනිවන් පාන. එදකොට යාට විපාක දෙන්න තිබ කර්මයන්ගෙන් සුළු කොටසක් ඒ ජීවිතේ තියෙනකන් රහතන් වහන්සේලාටත් විපාක කොටසක් එනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. හැබැයි පිරිනිවන් පානවා සමගම ඒ කර්ම විපාක සියල්ල විපාක දෙන්න ති බහෝසි වෙලා යන. ඒ නිසා ඔන්න ඔය විදිහට මේ කර්මයන්ගේ මිදෙන්න බේරෙන් වෙන පව් සමා කරන ක්‍රමයක් නෑ. ආර්යෂ්ඨායික මාර්ගයේ මයි බුදු හාමුදුරුව පෙන්වේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. කර්මයෙන් නිදහස් වෙන්න අහෝසි වෙන්න මේ කර්ම විපාකවලින් බේරෙන්න තියෙන ප්‍රතිපදාව තමයි ආර්යෂ්ඨායික මාර්ගය. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ නිසායි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ මහණෙනි අකුසල් කරන්න එපා සබ්බ පාපස්සා කරනම් පුළුවන් තරම් කුසල් වඩන්න කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරන්න ඒ තම් බුද්ධානුශාසනා මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ අනුශාසනාව තුළ පිහිටලා අකුසල් වලින් වලකින්න කුසල් වඩන්න හිත දමනය කරන්න. ඔබ හැම දෙනාට මේ උතුම් ධර්මානුශාසනාව ධර්මාවබෝධය පිණිසම නිවන් අවබෝධය පිණිසම අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කර ගැනීම පිණිසම ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්මශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ධර්මශ්‍රවණය කරපු හැම දෙනාටමත් අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු කැනඩාවේ කැල්ගරි නගරේ පදිංචි දිලිනි මේකලා විජේවර්ධන මහත්මිය ඇතුළු ශාමෙල් දුෂාන්ත ධර්මදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද දායකත්වයේ දරන පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ ජනවාරි 30 වෙනි දිනට දෙවන උපන්දිනයේ සමරන එමට් ආර්යන් පුංචි පුතුට දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාව. ඒ වගේම එමායා ආර්යන් ආන්‍යා ඔෂනී ඒ වගේම බිනාරා ලිහිණි තුඩුව යන දියණියන්ටත් ජේඩන් ශාක්‍ය පුතු ඇතුළු පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. සුජීවත්ව වාසය කරන ආදරණීය පියාණන්ට සහ මෑණියන්ට ඒ තමන්ගේ දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයේ පිණිසම පවුලේ හැම දෙනාටමත් මේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ශාමෙල් දුෂාන්ත මහත්මාගේ පියාණන් වන 2010 පළවෙනි මාසේ 30 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු ඩී.බී. ධර්මදාස මහත්මයාට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්ව කටයුතු කරපු ඒ ධර්මදාස මහත්මයාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම සංසාරගතව මිය පරලොව ගිය සියලුම පරම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීම අරමුණ. ඉතින් එහෙමනම් කල්පනා කරන්න බණ අහපු ඔබ හැම දෙනාමත් සියලු සංසාරගත ඥාතීන් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. සංසාර දුකින් අත මිදේවා කියලා මියගිය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන අරමුණ අද දායකත්වයේ දරන පින්තුන්ගේ අරමුණක්. ඒ වගේම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම මේ පවතින ලෝක වසංගත තත්ත්ව ඉක්මනින්ම දුරු වෙලා නිදුක් නිරෝගී සම්පන්නියේ සුවපත් භාවයේ ලෝකයාටම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. විශේෂයෙන් අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ දරූ කැනඩාවේ කැල්ගරි නගරේ පදිංචි දිලිනි මේකලා විජේවර්ධන මහත්මිය සහ ශාමෙල් දුෂාන්ත ධර්මදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් මේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ගයන් මහත්මයා ඇතුළු සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත්
නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජනවාරි 30 වන දින දෙවන උපන්දිනය සමරන එමඩ් ආර්යයන් චූටි පුතුට දීර්ඝායුෂ නිදුක් නිරෝගී බව හා සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි දිලිනී මේකලා විජේවර්ධන මහත්මිය හා ශාමිල් දුෂාන්ත ධර්මදාස මහත්මයා යන පින්වත් දෙපළ විසින්. මෙම පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවරණ භික්ෂුගිරන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානය හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.